ආයිබෝන් ළමයි අද පාලි භාෂාවේ 4 වෙනි පාඩම කන්ද පරිත්ත අපි ඊට ඉස්සෙල්ලා ඒ පිරිත් දේශනාව සජ්ජායනා කරන්නේ කොහොමද කියලා අහලා ඉමු. ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකං සාරාමේ තේන කෝපන සමයේන සාවත්තියං අඤ්ඤතරෝ බික්ඛෝ අහිනාදන්තෝ කාලකතෝ හෝති අතකෝ සම්බහුලා බික්ඛෝ යේන භගවතේනුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු ඒකමන්තං නිසින්නාකෝතේ බික්ඛෝ භගවන්තං ඒතදවෝචුං ඉදබන්තේ සාවත්තියං අඤ්ඤතරෝ බික්ඛෝ අහිනදට්ඨෝ කාලකතෝති නහනුනසෝ භික්ඛවේ බික්ඛෝ චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චින්තේන පරි සචේහිසෝ භික්ඛවේ බික්ඛෝ චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චින්තේන පරිය නහිසෝ භික්ඛවේ බික්ඛෝ අහිනාදට්ඨෝ කාලං කරේය කතමානි චත්තාරි අහිරාජ කුලානි විරූපක්ඛං අහිරාජ කුලං චේරාපතං අහිරාජ කුලං
සීමාමං ඉන්සි බහුම්පද සම්මේ සත්තා සම්මේ පානා සම්මේ භූතා චකේවලා සම්මේ බන්ද්‍රානි පස්සන්තු මාකංචි පාපමාගමා අපමාන බුද්ධ අපමාන ධම්මෝ අපමාන සංඝෝ පමානවන්තානි සිරින් සපානි අහිවිච්චිකා සතපදියුන්නානාබේ සරභූමුසිකා කතාමේ රක්ඛා කතාමේ පරිත්තා පටික්ඛමන්තු භූතානි සෝහං නමෝ භගවතු නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති ළමයි මේ පිරිත් දේශනාවේ කන්ද පරිත්ත මේ පිරිත් දේශනාව කරන්නේ මේ නාග රාජකුල හතරක් තියෙනවා. ඒ නාග රාජකුල හතරට මෛත්‍රී සිත පතුරවන්න කියලා තමයි බුදුරජාන් වහන්සේ කියලා තියෙන්නේ. මොකද එහෙම මෛත්‍රී සිත පැතුරුවාම ඒ නාග රාජකුල හතරේ යම්කිසි පීඩාවක් හිංසාවක් වුණොත් හදිසිය දෂ්ට කරොත් දෂ්ට කරත් මැරෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. බුදුරජාන් වහන්සේ එක සහතිකයක් වශයෙන් තමයි මේ කන්ද පරිත්ත දේශනා කරලා තියෙන්නේ. මේ නාගකුර හතර කෙරෙහි මෙත් සිත පතුරවන්න කියලා නිතරම මේක සජ්ජායනා කරන්න කියලා බුදුරජාන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට කිව්වේ. මොකද මේ දැන් ඉස්සරහට මේ කතාව කියලා දෙනකොට ඔයගලන්ට තේරෙයි. ඉතින් දිනපතා අපි මේ කන්ද පරිත්ත දේශනාව කරනවා නම් ඒකින් කරන්නේ මේ නාගරාජ කුල විෂගෝර නාගරාජ කුල හතරකට මෛත්‍රිය මෙත් සිත පැතිරවීමෙන් ඒ සතුන්ගෙන් වෙන හානිය නැති වෙනවා. හදිස්සියවත් ඒගොල්ලන් දෂ්ට කරත් මැරෙන්නේ නැහැ කියලා ඒක බුදුරජාන් වහන්සේ සාතික වශයෙන්ම මේ පිරිත් දේශනාවෙන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි බලමු දැන් ඕගලන්ට මේ පරිත්ත දේශනාවේ තියෙනවා ඡේද. ඒ ඡේද පරිවර්තනය කරන්න තියෙනවා. ඒ වගේම ගාථා හතරක් තියෙනවා. ඒ ගාථා හතරේ තේරුම් හතර හොඳට මතක තියාගන්න ඕනේ. විශේෂයෙන්ම මේ ගාථා හතරේ තේරුම් හතර මතක තියාගන්න. ඒ වගේම මේ ඡේදවල කොහොමද පරිවර්තනය සිංහල පරිවර්තනය ලියන්නේ කියලා ඕගොල්ලන් වචනේ මතක තියාගන්න නෙවෙයි මම ලියලා තියෙන්නේ. ඕගොල්ලන්ට මේ pāli වචනවල ඒ සිංහල තේරුම් මේ එතකොට තේරෙනවා ඕගොල්ලන්ට මේක මේ පරිවර්තනය කරනකොට ඕගොල්ලන්ට ලේසි පහසුවෙන් මතකෙ ඉන්න ඕන නිසා වචනේ මම ඒවයි සිංහල තේරුම් දීලා තියෙනවා. ඊට පස්සේ මේ පද පිළිවෙල දැන් මේ pāli භාෂාවේ එහෙම පද පිළිවෙලක් නැහැ. කර්තෘ කර්මය ක්‍රියාව කියලා පිළිවෙලක් නැහැ. නමුත් අපි සිංහලයට පරිවර්තනය කරනකොට ඉස්සෙල්ලාම කර්තෘ ලියන්න ඕනේ. ඊට පස්සේ කර්මය ඊට පස්සේ ක්‍රියාව වශයෙන් අපි සිංහලයට පරිවර්තනය කරද්දී එහෙම පිළිවෙලකට හරි ගස ගන්න ඕනේ. අපි බලමු ගාථාවේ මුල ඉඳලා පදෙන් පදේ කොහොමද කියලා. ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. එතකොට මේ කියන්නේ මා විසින් කියන එක, ඒවං කියන්නේ මෙසේ, සුතං අසන ලදී. මා විසින් මෙසේ අසන ලදී. ඒවං මේ සුතං. ඔයගොල්ලන් නිතරම මේ පිරිත් දේශනාවල වලදී ඔයගොල්ලන් නිතරම වගේ මේ වචනය අහලා ඇති. ඒවං මේ මා විසින් මෙසේ අසන ලදී කියලා. මේ ආනන්ද රහතන් වහන්සේ තමයි මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ ගාථා මේ නැවත සජ්ජායනය කිරීමේදී මේ විදිහට තමයි මා විසින් මෙසේ අසන ලදී කියලා තමයි හැම ඒ දේශනයක්ම පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ කොහෙද මේ දේශනාව කරලා තියෙන්නේ කියලා. ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර 제තවනේහි
අනේපිඩු සිටුතුමා විසින් කරවන ලද ආරාමයේ වැඩ වාසය කරනසේක. ඔන්න මේ වැඩ වාසය කරන කාලේ තමයි මෙන්න මේ ගාථාව සජ්ජායනය කරලා තියෙන්නේ. මේ පිරිත් දේශනාව සජ්ජායනා කරලා තියෙන්නේ. ඒකං සමයං එක් කාලයක භගවා භාග්‍යවතුන් වහන්සේ සාවත්තියන් සවැත් නුවර ජේතවන වනයෙහි අනාථ පිණ්ඩිකස්ස අනේපිඩු සිටුතුමා විසින් කරන ලද ආරාමයෙහි විහරති වැඩ වාසය කරනසේක. ඒකන් සමයන් කියන එක මම ඔයගලන්ට වෙනමත් ආපහු යටිනුත් ලියලා තිනවා. ඊට පස්සේ පද පිළිවෙලයි ඒකේ පාලි මේ වචනයි ඒ ටිකත් ඒ විදිහට ලියලා තිනවා. මොකද ඕගලන් වාක්‍ය පරිවර්තනය කරනකොට ඒ වාක්‍ය විදිහට ලියන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඒතර ඒකන් සමයන් භගවා සාවත්තියන් විහෙරති චේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. දැන් බලන්න මේකේ මේ විහෙරති කියන්නේ මේකේ ක්‍රියාපදය විහෙරති වලට මේ වාක්‍යයේ ඡේදයේ මැදට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් අපි සිංහල භාෂාවේ ඡේදය මේ වාක්‍යයක අවසානයේනේ තියෙන්න ඕනේ. ඉතින් ඒ වුණාට මේකේ ඒක මැද තමයි යෙදිලා තියෙන්නේ. ඒක නිසා අපි හැමතිස්සෙම සිංහලට පරිවර්තනය කිරීමේදී ඒ පද පිළිවෙල ඒ ඡේදවල වල තියෙන පද පිළිවෙල සකස් කරගන්න ඕනේ. ඊළඟ එක තේන කෝපන සමයේන සාවත්තියං අඤ්‍යතරෝ බික්ඛු අහීනා දට්ටෝ කාලකතෝ හෝති. තේන කෝපන සමයේන ඒ සමයේ වනාහි දැන් මේ කියන කාලේ මේ බුද්ධජන් වහන්සේ මේ පිරිද්දේශනාව කරලා තියෙන සමය ගැන කියන්නේ සාවත්තියන් සවැත් නුවර එක්තරා භික්ෂුවක් අඤ්‍යතරෝ බික්ඛු එක්තරා භික්ෂුවක් අහීනා සර්පයෙකු විසින් දට්ටෝ දෂ්ට කරන ලද කාලකතෝ හෝති කලුරිය කලේ වේ. දැන් මේ කියන කාලේ සවැත් නුවර එක්තරා භික්ෂුවක් සර්පයෙකු විසින් දෂ්ට කළා මේ මැරලා තියෙනවා. අතකෝ සම්බහුලා බික්ඛු යේන භගවා තේනුප සංකමින්සු අතකෝ ඉක්බිති වනාහි ඒක ආරංචි වෙච්ච භික්ෂුන් වහන්සේලා සම්බහුලා බික්ඛු බොහෝ භික්ෂූහු මේක දැන් මේ අර එක්තරා භික්ෂුවක් මේ සර්පෙක් දෂ්ට කළා කලුරිය කළයි කියලා මේ බොහෝ භික්ෂුන් වහන්සේලා යේන භගවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද භාග්‍යවතුන් වහන්සේව හොයාගෙන සවැත් නුවර ජේතවනාරාමයට වැඩි යම් තැනකද කියලා කියන්නේ ඒකයි ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. ඉතින් එතනට වැඩම කරා ඒ භික්ෂුන් වහන්සේලා මේ පණිවිඩය කියන්නේ. තේන උපසංක මින්සු ඒ කියන්නේ එතනට එළඹ සිටියහ බුදුරජාන් වහන්සේ කොතරම්ද වැඩ සිටියේ එතනට ඒ භික්ෂුන් වහන්සේලා පැමිණියා මේ අර සර්පෙක් දෂ්ට කළා මැරිච්ච ස්වාමින් වහන්සේ ගැන විස්තර කියන්නේ. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු. උපසංකමිත්වා බුදුන් සිටි තැනට එළඹ භගවන්තං භාග්‍යවතුන් වහන්සේට අභිවාදෙත්වා වැඳ ඒකමන්තං එකත් පසක නිසීදින්සු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා මේ එකත් පසක වාඩි වුණාද. සාමාන්‍ය අපි බණක් අහන්න ගියාමත් එකත් පසක වාඩි වෙනවනේ. ඒ වගේ ඒකමන්තං නිසින්නා කෝතේ බික්ඛු භගවන්තං ඒතද වෝචුං. ඒකමන්තං එකත් පසක නිසින්නා වාඩි වී සිටින්නා වූ තේ බික්ඛු කෝ ඒ භික්ෂුන් වහන්සේලා වනාහි භගවන්තං භාග්‍යවතුන් වහන්සේට ඒතං අවෝචුං ඒතද වෝචුං කියන එක වෙන් කරලා පද වෙන් කරලා ලිව්වහම ඒතං අවෝචුං මෙසේ කීහ. දැන් එකත් පසක වාඩි වෙලා ආරාපු භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම කිව්වා. ඉද බන්තේ සාවත්තියං අඤ්‍යතරෝ බික්ඛු අහීනා දට්ටෝ කාලකතෝති. එතකොට ඔන්න දැන් මේකේ ආමන්ත්‍රණ පදයක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා තියෙන්නේ බන්තේ කියලා. නමුත් මේකේ තියෙන්නේ බන්තේ කියන එක මුලින්ම නෙවෙයි දෙවෙනි පදේ හැටියට. ඒක නිසා මේ pāli භාෂාවේ කවදාකවත් ආමන්ත්‍රණ පද මුලට යොදන්නේ මැදකින් හරි කොහෙන් හරි මේ වාක්‍ය වෙනම තැනක තමයි යොදලා තියෙන්නේ. ඉතින් අපි දැන් පරිවර්තනය කරන්න ඕන නිසා අපි මේ බන්තේ කියන එක ඉස්සරහට ගන්න ඕනේ.
බන්තේ ස්වාමීනි ඉද සාවත්තියන් මේ සැවැත් නුවර අඤ්‍යතරෝ බික්ඛු එක්තරා භික්ෂුවක් අහීනා සර්පයෙකු විසින් දට්ටෝ දෂ්ට කරන ලද්දේ කාලකතෝ කලුරිය කලේ හෝති ඉති වෙයි යනුවෙන් බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. මේ සවැත් නුවර එක්තරා භික්ෂුවක් සර්පයෙකු දෂ්ට කළා මෙහෙම මේ කලුරිය කරයි කියලා බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්නා. ඒ කොහොමද එහෙම වෙන්නේ කියලා තමයි අහන්නේ ඇත්තේ. ඊට පස්සේ නහා නූන සෝ භික්කවේ බික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරි. එතකොට මොකද කිව්වේ? ආපහු මෙතන ආමන්ත්‍රණ පදයක් තියෙනවා භික්කවේ කියලා. ඔයගලන්ට පේනවනේ භික්කවේ මහණෙනි. දැන් බුදුරජාණන් වහන්සේ අර ඒ විස්තරේ කියන මේ භික්ෂුන් වහන්සේලා අමතන්නේ. මහණෙනි සෝ බික්ඛු ඒ භික්ෂුව කවුද? ඒ භික්ෂුව කියලා කියන්නේ අර මැරිච්ච භික්ෂුන් වහන්සේ. සෝ බික්ඛු නූන ඒකාන්තයෙන් චත්තාරි අහිරාජ කුලානි නාගරාජ කුලයන් 4ක් තියෙනවා. ඒ නාගරාජ කුල 4 වෙත මෙත්තේන චිත්තේන මෙත්සිත නහ පරි පැතිරලා නැහැ කියලා තමයි කිව්වේ. එහෙනම් මහණෙනි ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම අර නාගරාජ කුල 4 වෙත මෙත්සිත මෛත්‍රී සිත් පහල කළා නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. අපි බලමු ඊළඟ ඡේදය කොහොමද කියලා. සච්චේහි සෝ භික්කවේ බික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරය්‍ය නහි සෝ භික්කවේ බික්ඛු අහිනා දට්ටෝ කාලං කරෙය්‍ය. දැන් බුදුරජාණන් වහන්සේ මේ කියනවා මේගොල්ලන්ට. ඒකෙත් අර ආමන්ත්‍රණ පදේ ඉස්සරහට අරන් තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා අමතන්න භික්කවේ මහණෙනි සචේ ඉදින් සෝ භික්ඛු ඒ භික්ෂුව හි මෙතන හි කියලා තියෙන්නේ ඒකාන්තයෙන් අතර නූන කියලා තියෙනෙත් ඒකාන්තයෙන් කියන වචනේ තේරුම හි ඒකාන්තයෙන් චත්තාරි අහිරාජ කුලානි සිව්නා රජ කුලයන් වෙත නාගරාජ කුල 4ක් තියෙනවා. ඒ නාගරාජ කුලයන් වෙත මෙත්තේන චිත්තේන මෙත්සිත පරෙය්‍ය හුත්වා පැතිර වීනම් පරෙය්‍ය හුත්වා අපහු මහණෙනි භික්කවේ සෝ භික්ඛු ඒ භික්ෂුව හි ඒකාන්තයෙන් අහීනා සර්පයෙකු විසින් දට්ටෝ දෂ්ට කරන ලද්දේ නමුත් කාලං න කරෙය්‍ය කලුරිය නොකරන්නේය නේය කියලා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. ඒ භික්ෂුව ඒකාන්තයෙන් අර නාගරාජ කුල 4 වෙත මෙත්සිත පතුරවලා තිබුණා නම් ඒ භික්ෂුවට දෂ්ට කරත් ඒ භික්ෂුව කලුරිය කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අර ඒ විස්තරය කියන්න ආපු මේ භික්ෂුන් වහන්සේලාට කිව්වා. කතමානි චත්තාරි අහිරාජ කුලානි. ඉන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහට මේ විස්තරය කියනවා. කතමානි චත්තාරි අහිරාජ කුලානි මේ නාගරාජ කුල 4 චත්තාරි අහිරාජ කුලානි කියන්නේ නාගරාජ කුල 4 කතමානි කවරේද යත්. දැන් කවරේද යත් කියලා කියනවා මේ 4 මොකද්ද මේ මෛත්‍රී සිත පතුරවන්න ඕනේ මේ නාගරාජ කුල 4 මොකද්ද කියලා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා. විරූපක්කං අහිරාජ කුලං විරූපාක්ෂණං නාගරාජ කුලය ඒරාපත අහිරාජ කුලං ඒරාපතනම් නාගරාජ කුලය චබ්බ්‍යාපුත්තං අහිරාජ කුලං චබ්බ්‍යාපුත්තනම් නාගරාජ කුලය කන්හා ගෝතමකං අහිරාජ කුලං කන්හා ගෝතමකනම් අහිරාජ කුලය කියලා ඔන්න දැන් මේ කුල 4 කිව්වා. මොකක්ද මේ කුල 4? නාගරාජ කුල 4 හරීම විෂගෝර දෂ්ටකර සැනින් මෙරළන විෂගෝර මේ කුල 4ක් තමයි විරූපක්ක, ඒරාපත, චබ්බ්‍ය පුත්ත, කන්හා ගෝතමක. අන්න ඒ කියන ඒ නාගරාජ කුල 4ට තමයි දැන් බුදුරජාණන් වහන්සේ මෙච්චර වෙලා චත්තාරි අහිරාජ කුලානි කියලා කිව්වේ. ඊට පස්සේ කියනවා තව දුරටත් නහා නූන සෝ භික්කවේ බික්ඛු ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරේ. එතකොට ආපහු අර ආමන්ත්‍රණ පද ඉස්සරහට ගන්නවා භික්කවේ මහණෙනි සෝ බික්ඛු ඒ භික්ෂුව නූන ඒකාන්තෙන් ඉමානි මේ
චත්තාරි අහිරාජ කුලානි නාගරාජ කුල 4 විත මෙත්තේන චිත්තේන මෙත්සිත නහ පරි පැතර වූයේ නැත. ඒ ඉස්සෙල්ලා කිව්වා මෙන්න මේ නාගරාජ කුල 4 මොනවද කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මෙන්න මේ නාගරාජ කුල 4 වෙත මේ භික්ෂුව මේ මෛත්‍රී සිත පතුරවලා නැහැ කියලා මේ ඔන්න දැන් ආපහු කිව්වා. ඊට පස්සේ ආපහු කියනවා සචේහි සෝ භික්ඛවේ බික්ඛු ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරය්‍ය නහි සෝ භික්ඛවේ බික්ඛු අහිනා දට්ටෝ කාලං කරෙය්‍ය. අපි බලමු මේකේ පාදපේලිය කොහොමද හරි ගස්සන්නේ කියලා. භික්ඛවේ ආපහු ගන්නවා අර මහණෙනි මේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණ පදේ ඉස්සරහට. භික්ඛවේ මහණෙනි සචේ ඉදින් සෝ බික්ඛු ඒ භික්ෂුව හි ඒකාන්තයෙන් ඉමානි චත්තාරි අහිරාජ කුලානි ඉමානි මේ චත්තාරි අහිරාජ කුලානි නාගරාජ කුල 4 වෙත මෙත්තේන චිත්තේන මෙත්සිත පෙතිර වීනම් පරය්‍ය හුත්වා හි ඒකාන්තයෙන් සෝ භික්ෂු ඒ භික්ෂුව අහිනා සර්පයකු විසින් දට්ටෝ දෂ්ට කරන ලද්දේ කාලං කලුරිය න කරෙය්‍ය. ඒ භික්ෂුව ඒකාන්තයෙන් අර අහිරාජ කුලානි කියන්නේ නාගරාජ කුල 4 වෙත මෙත්සිත පැතිර වී නම් එහෙම කරා නම් ඒකාන්තයෙන්ම ඒ භික්ෂුව සර්පයෙකු දෂ්ට කරත් කලුරිය කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒක සහතික කළා කිව්වා. ඊට පස්සේ බලමු අනුජානාමි භික්ඛවේ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිතුං. ඊට පස්සේ කියනවා ආපහු අර ආමන්ත්‍ර පද ඉස්සරහට අරන් තිනවා භික්ඛවේ මහණෙනි ඉමානි මේ චත්තාරි අහිරාජ කුලානි නාරද කුල 4 වෙත නැත්නම් නාගරාජ කුල 4 වෙත නැත්නම් නාරද කුල 4 වෙත මෙත්සිත මෙත්තේන චිත්තේන පරිතුං පතුරවන්නට අනුජානාමි අවසර දෙමි. ඔන්න බුදුජන් වහන්සේ මින් ඉදිරියට අවසර දුන්නා මේ නාගරාජ කුල 4 වෙත මේ මෙත්සිත පතුරවන්නේ. අපි බලමු කොහොමද බුදුජන් වහන්සේ ඒකට මොකද්ද ඒ ගාතාව මොන ගාථා 4කින්ද ඒ ගැන කියලා දුන්නේ කියලා. ඒ එහෙම කරන්න හේතුව තමයි දැන් ඔන්න කියන්නේ. අත්ත ගුත්තියා අත්ත රක්කාය අත්ත පරිත්තායාති ඉදම වෝච භගවා. ඊට පස්සේ ආපහු කියනවා භගවා භාග්‍යවතුන් වහන්සේ ඉදන් මෙසේ ආවෝච වදාළ සේක. මෙසේ කියන්නේ මේ මෙත්තැඩීම පිළිබඳව මෙසේ කිව්වයි කියලා තමයි කියන්නේ. අත්ත ගුත්තියා කියන්නේ ඒ තමාහට ආරක්ෂාව සඳහාය. ඊට පස්සේ අත්ත රක්කාය ඒ තමාහට රැකවරණය සඳහාය. අත්ත පරිත්තාය ඉති ඒ තමාහට හාත්පස ආරක්ෂාව සඳහා යනුවෙන් කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. ඒගොල්ලන්ට එහෙම මෙත්සිත පතුරවන්න ඕනේ මොකක් නිසාද? මොකක් හේතුව නිසාද? තමාහට ආරක්ෂාව සඳහා, තමාහට රැකවරණය සඳහා, තමාහට හාත්පස ආරක්ෂාව සඳහා, හැම අතින්ම ආරක්ෂාව සඳහා ඒ නාරද කුල 4 වෙත අනිවාර්යෙන් මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. ඉදන් වත්තා සුගතෝ අතාපරං ඒතද වෝච. සුගතයාණන් වහන්සේ ඉදන් මෙසේ වදාලා අත ඉනික්බිතිව නැවතත් අපරං නැවත සත්තා ශාස්ත්‍රුන් වහන්සේ ඒත මෙසේ දේශනා කළ සේක. අර විදිහට අර නාරජ කුල 4 ගැන කියලා ඒක කරන්න හේතුව ඒ ආරක්ෂාව පිණිස කියලා ඒ ගමන මෙන්න ආපහු පාරක් මෙන්න මේ ගාථා 4 දේශනා කරා. මොකද්ද මේ ගාථා 4? පළවෙනි එක විරූපක්කේහි මේ මෙත්තං ඒරාපතේහි මේ චබ්බය පුත්තේහි මේ මෙත්තං කන්හා ගෝතමකේහිච. අපි බලමු මොකක්ද කියලා තියෙන්නේ කියලා. හරි ලේසි එකම දේ තමයි කියලා තියෙන්නේ. මේ මෙත්තං මාගේ මෛත්‍රිය. එන්න දැන් ගාථාවේ පදපිළිවෙල දැන් ඉස්සෙල්ලා කිව්ව එකේ ගාථාවේ පදපිළිවෙල මෙතන තියෙන්නේ විරූපක්කේහි මේ මෙත්තං. මේ මෙත්තං කියන එක ඉස්සරහට ගන්නවා. මාගේ මෛත්‍රිය වේවා කාටද? විරූපක්කේහිච මාගේ මෛත්‍රිය විරූපාක්ෂිකයන් සමග හා වේවා. අන්න කිව්වා පළවෙනි නාරජ කුලියට. මාගේ මෛත්‍රිය මතක තියාගන්න. මේ මෙත්තං මාගේ මෛත්‍රිය විරූපක්කේහිච විරූපාක්ෂයන් සමග වේවා.
දෙවෙනි එක මේ මෙත්තං මාගේ මෛත්‍රිය ඒරාපතේහි ච ඒරාපතයන් සමග හා වේවා. ඊට පස්සේ මේ මෙත්තං මාගේ මෛත්‍රිය චබ්බයා පුත්තයන් සමග හා වේවා. චබ්බයා පුත්තේහි ච. ඊට පස්සේ මේ මෙත්තං කන්හා ගෝතමකේහි ච මාගේ මෛත්‍රිය කන්හා ගෝතමකයන් හා වේවා. ඔන්න පළවෙනි ගාථාව හොඳට මතක තියාගන්න. පදපිලිවෙල මතක තියාගත්තොත් ඕගලන්ට බලන්න මේ ගාථාව කොච්චර ලේසිද කියලා. මාගේ මෛත්‍රිය විරූපාක්ෂකයන් හා වේවා. මාගේ මෛත්‍රිය ඉරාපතයන් සමග හා වේවා. මාගේ මෛත්‍රිය චබ්බයා පුත්තයන් සමග හා වේවා. මාගේ මෛත්‍රිය කන්හා ගෝතමකයන් හා වේවා. මෙන්න මේ ගාථාවට මේ මෙත්තන් මේ හැම එකෙම මේ මෙත්තන් හැබැයි බලන්න එක එක තැන්වල තමයි මේ මෙත්තන් කියන එක තියෙන්නේ. ඉතින් මේ නාරද කුල හතරට මාගේ මෛත්‍රිය වේවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි බලමු දෙවෙනි ගාථාවේ මොකද්ද කියන්නේ කියලා. අපාදකේ මේ මෙත්තන් දීපාදකේහි මේ චතුප්පාදේහි මේ මෙත්තන් බහූපාදේහි මේ. දැන් ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මෛත්‍රී කරන්න කියලා. මෙන්න මේගොල්ලන්ට මේ මෙත්තන් මාගේ මෛත්‍රිය අපාදකේහි පානතේ සතුන් සමග වේවා. මේ මෙත්තන් මාගේ මෛත්‍රිය දීපාදකේහි මාගේ මෛත්‍රිය දෙපා සතුන් සමග වේවා. මේ මෙත්තන් චතුප්පාදෙහි මාගේ මෛත්‍රිය සිව්පා සතුන් සමග වේවා. මේ මෙත්තන් මාගේ මෛත්‍රිය බහුපාදේහි බොහෝ පා ඇති සතුන් සමග වේවා. ඔන්න බලන්න මේ සත්‍යයන්ට මෛත්‍රී වඩන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරේ. මොකද මේ ඒකෙන් ඒ සත්‍යයන්ගෙන් වන හානිය එක්කෝ අවම කරගන්න, කියන්නේ මැරෙන්නේ නැතුව තුවාල වෙලා ඒක බේරෙන්න, නැත්තම් හානියක් නොවෙන්න විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ කන්ද පරිත්ත දේශනාව කරේ. ඒතකොට මෙතනත් කියන්නේ මොකද්ද? පා නැති සතුන්ට මාගේ මෛත්‍රිය වේවා. දෙපා තියෙන සතුන්ට මාගේ මෛත්‍රිය වේවා. එතකොට සිව්පා සතුන් සමග මාගේ මෛත්‍රිය වේවා. එතකොට බොහෝ පා ඇති සතුන් සමග මාගේ මෛත්‍රිය වේවා. එතකොට සත්තු ඔක්කොම වගේ මේකට නපුරු විෂගෝර හැම සතෙක්ම වගේ මේ මෛත්‍රියට භාජනය වෙනවා. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි ගාථාව මොකක්ද කියන්නේ කියලා. මං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පාදෝ හිංසි මාමං හිංසි බහුප්පාදෝ. අපි බලමු මේ ගාථාවේ පිළිවෙලත් එක්ක මොකද්ද මේ ගාථාවේ තේරුම කියලා. මේක කියන්නේ මා එපා හිංසා කරන්න. එපා හිංසා කරන්න කාටද? මට මේ මං කියනෙත් මේ කියනෙත් මට කියන එකට මට හිංසා කරන්න එපා. මෙතන මා කියන්නේ එපා, හිංසි කියන්නේ හිංසා කරන්න. එතකොට මට හිංසා කරන්න එපා කියලා කියනවා. කාටද මේ මට හිංසා කරන්න එපා කියලා කියන කාගෙන්ද ඉල්ලීමක් කරන්නේ? අපාදකෝ මා හිංසි අපාදකෝ පා නැති සතෙක් මට මා හිංසා නොකරේවා. මට හිංසා කරන්න එපා. එතකොට හිංසා නොකරේවා. දිපාදකෝ දෙපා සතෙක් මට මා හිංසා නොකරේවා. චතුප්පාදෝ සිව්පා සතෙක් මට මා හිංසා නොකරේවා. බහුපාදෝ බොහෝ පා ඇති සතෙක් මට හිංසා නොකරේවා. ඔන්න ඒ තුන්වෙනි ගාථාවෙන් කියන්නේ මේ පා නැති සතෙක්කෝ දෙපා ඇති සතෙක්කෝ සිව්පා ඇති සතෙක්කෝ බොහෝ පා ඇති සතෙක්කෝ මට හිංසා කරන්න එපා කියලා ඉල්ලීමක් තමයි කියන්නේ. මොකද එම ඉල්ලීමක් කරේ මම ඒ හැම අපා දෙපා සිව්පා බහුපා කියන හැම සත්තුන් කෙරෙහිම අර නාරද කුල හතරත් සමගම මම ඒගොල්ලන්ට මෛත්‍රී කරනවා කියන නිසා මට හිංසා කරන්න එපා කියලා ඒක ඉල්ලීමක් කරා. හතරවෙනි ගාථාව සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කිංචි පාපමාගම. අපි බලමු ඒකේ මොකද්ද කියන්නේ කියලා. සබ්බේ සත්තාච සියලු සත්වයෝද සබ්බේ සත්තා අපි ච කියන එක හැම එකටම ගන්නවා එතනට. සබ්බේ සත්තාච සියලු සත්වයෝද සබ්බේ පානාච සියලු ප්‍රාණියෝද සබ්බේ භූතාච සියලු භූතයෝද කේවලා යන මොවුන් සබ්බේ සියල්ලෝ භද්‍රානි යහපත දකිත්වා කංචි කිසිදු සතෙක් පාපං දුකක් මා ආගම
නොපැමිණේවා කියලා කිව්වා. සියලු සත්ත්වයෝද සියලු ප්‍රාණියෝද සියලු භූතයෝද යන මොවුන් සියල්ලෝම යහපතම වේ. යහපතම දකිත්වා කියලා ඒගොල්ලන්ට යහපතත් ප්‍රාර්ථනා කරා. කිසිදු සතෙක් වෙත දුකක් නොපැමිණේවා. ඒ කියන්නේ මෛත්‍රී විතරක් නෙවෙයි දුකත් පැමිණෙන්නේ ඒ කියපු සියලු සත්‍යයන්ට දුකක් පවා නොපැමිණේවා කියලා තමයි අපි මේ ඒගොල්ලන්ට ප්‍රාර්ථනා කරන්නේ. ඊට පස්සේ අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ. ඊට පස්සේ කියනවා බුද්ධෝ ඒකේ පද පිළිවෙල සකස් කරාම බුද්ධෝ අප්පමානෝ බුද්ධ රත්නය අනන්ත ගුණ ඇත්තේය. ධම්මෝ අප්පමානෝ ධර්ම රත්නය අනන්ත ගුණ ඇත්තේය. සංඝෝ අප්පමානෝ සංඝ රත්නය අනන්ත ගුණ ඇත්තේය. පමානවන්තානි සිරින්සපානි අහි විවිච්චිකා සතාපදී උන්නානාබි සරබූ මූසිකා. ඊට පස්සේ කියනවා අහි කියන්නේ සර්ප වර්ගයෝද විච්චි චිකා. ඔයගලන් අහන්න පුළුවන් මේ කවුද කියලා. මේ සත්වයන්ගේ නම් මතක තියාගන්න ඕනේ. අහි කියන්නේ සර්ප වර්ගයෝ, විච්චි චිකා ගෝනුස්සෝ, සතාපදී පත්තෑයෝ. සතාපදී කියන්නේ අර ගොඩක් පාද 100ක් තියෙනවා කියන තේරුම් පත්තෑයන්ට. උන්නානාබි මකුලුවෝ, සරබූ සිකනල්ලු, මූසිකා මීයෝ, සිරින්ස පානිය බඩගා යන සතුන් ප්‍රමාණවන්තානි ගණන් කළ හැක්කෝ වෙත්. ඒ කියන්නේ බුදු ගුණ අප්‍රමාණයි, දහම් ගුණ අප්‍රමාණයි, සංඝ ගුණ අප්‍රමාණයි. නමුත් මේ කියන්නේ මේ සත්ත්ව වර්ගය ප්‍රමාණවන්තයි. ගණන් කරන්න පුළුවන් බොහොම සුළු පිරිසක්. අර බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියන ගුණවත් එක බලනකොට මේ කියන සත්ත්ව ප්‍රමාණය හරිම කුඩා ප්‍රමාණයක්. ඉතින් මේගොල්ලන්ට මේ ඒ බුදු ගුණ බලෙන්, දහම් ගුණ බලෙන්, සංඝ ගුණ බලෙන් මේගොල්ලන්ට මෛත්‍රිය පැතුරුවොත් මේගොල්ලන්ගේ අපිට කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. කතා මේ රක්කා, කතා මේ පරිත්තා. එතකොට ඒක පද පිළිවෙල බැලුවොත් මේ මා විසින් රක්නා ලද්දේය. මා විසින් පිරිත් කරන ලද්දේය. අන්න දැන් ඉතින් අපි මේ ගාතාව කියනවා මේ කියන සිලියුම් සතුන් වෙත බුදු ගුණ අනන්තයි, දහම් ගුණ අනන්තයි, සංඝ ගුණ අනන්තයි. ඒ වුණාට මෙන්න මේ කියන සර්ප වර්ගය ගෝනිසෝ පැත්තය මකුලෝ සිකනල්ලු මීයෝ බඩගා යන සතුන්. බඩගා යන සතුන් ඔක්කොම අයිති වෙනවා නාරද කුල හතරටත්. එතකොට මේගොල්ලන් ගණන් කළ හැක්කෝ වෙනවා. මේ සියල්ලටම මා විසින් රක්නා ලද්දෝය, මා විසින් පිරිත් කරන ලද්දෝය. දැන් ඉතින් අපි මේක උගලන්ට මෛත්‍රී පතුරුලා දුකක් නොපැමිණේවයි කියලා ප්‍රාර්ථනා කරලානේ තියෙන්නේ. ඊට පස්සේ පටික්කමන්තෝ භූතානි භූතානි පටික්කමන්තෝ භූතයෝ ඉවත් වෙත්වා. භූතයන්ටත් කියනවා කිසි කරදරයක් කරන්න නැතුව ඉවත් වෙලා යන්න කියලා. මොකද දැන් අපි හැමෝටම මෛත්‍රිය පත්‍රවල දුක්ඛක් ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරලායි තියෙන්නේ. සෝ අහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධන්ති. අපි බැලුවොත් ඒක මම ඒ බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමි. මම අහං සෝ භගවතෝ ඒ බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාර කරමි. ඊට පස්සේ අහං මම සෝ ඒ සත්තන්නං සම්මා සම්බුද්ධං ඒ සත්බුදුරජාණන් වහන්සේලාට නමෝ නමස්කාර කරමි. අන්න ඒ ටික තමයි ඒ කන්ද පරිත්ත පිරිත් දේශනාවෙන් මේ සතුන්ගෙන් කිසිම හානියක් වෙන්න එපා කියලා කියන්න කියලා ඉදිරියට බුදුරජාණන් වහන්සේ මේ පිරිත් දේශනාව කරන්න කියලා මෙත් සිත් වඩවන්න කියලා මේ පිරිත් දේශනාවෙන් සියලුම නපුරු කියන්නේ අපිට කරදරයක් කරන්න පුළුවන් කියන ඒ සතුන් සියලු දෙනා කෙරෙහිම මෙත් සිත පත්‍රවල මෙන්න මේ පිරිත් දේශනාව දිනපතා කෙරුවොත් බුදුරජාණන් වහන්සේ විසින් ඒක සහතික කරලා තියෙනවා කිසිම සත්‍යයකින් කිසිම කරදරයක් වෙන්නේ නැහැයි කියලා. ඉතින් අද මේ පිරිත් දේශනාව සම්පූර්ණයෙන්ම මම ඉවර කරා. මොකද මේක දෙකට කඩලා කිව්වොත් එහෙම ආපහු නැවත මුලින් ඉඳලාම ඕගලන්ට මේ අමතක වෙනවා. ඊට පස්සේ ආපහු මුල ටික කියලා දෙන්න වෙනවා. දැන් මෙහෙම කිව්වම ඕගලන්ට මේ වීඩියෝ එක කීපවරක් බලලා මේ පිරිත් සජ්ජායනාය හොඳට ඇහුම්කන් දීලා මේ ගාතාවේ අර ඡේදවල තේරුමයි ගාතාවල තේරුම් ටිකයි හොඳට මතක තියාගන්න. එහෙනම් අපි ඊළඟ පාඩුවෙන් හම්බ වෙමු. තෙරුවන් සරණයි.